ආයුබෝවන් EBC මාධ්‍ය ජාලයේ පවත්වනු ලබන සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ පාඩම් මාලාවේ දෙවැනි පාඩම නමුදිම අගයමු මහා සංඝරත්නය. මේ පාඩමේ දෙවැනි කොටස අද අපි ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට මතක ඇති අපි ගිය සතියේ මේ පාඩමේ මූලික පාඩම පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා හාමුදුරුවන්ගෙන් සිද්ධ වන්නා වූ සමාජ මෙහෙවර පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. එතනදී අපි ඔබට බලාපොරොත්තුනේ කියන්න හාමුදුරුවන්ගේ සමාජ මෙහෙවර තුළ අපේ ජීවිතය හා සම්බන්ධ කරගෙන හාමුදුරුවරු අපිට කරන මෙහෙය කොච්චරද කියන කාරණා. එතකොට අපේ දිනදා ජීවිතයේ පන්සල සහ හාමුදුරුවෝ සම්බන්ධ වෙන අපි කරන දේවල් මොනවද කියන එක පිළිබඳව යම් මතක් කිරීමක් ඔබට කරනවා නම් දැන් අපි දන්නවා මව කුසයට දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ දරුවා මව කුස තුර වර්ධනය වෙනකොට පන්සලට ගිහින් බෝධි පූජා තියලා පිළිත් කියලා අඟුලිමාල පිළිත කියලා ඔය වගේ දේවල් සමග පන්සල සමග සම්බන්ධ වෙනවා. ඉන් අනතුරු අපේ ජීවිතේ වැදගත් අවස්ථාවන් වල අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්. අලුතෙන් රැකිය ආරක්ෂාවකට යන අවස්ථාව වෙන්න පුළුවන්, නිවසක් හදනකොට වෙන්න පුළුවන්, ව්‍යාපාරික අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම සෑම තැනකදීම අපි පන්සලේ සහ හාමුදුරුවන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා. අපි හාමුදුරුවෝ සමග බොහොම උන්වහන්සේ සමග අපි තාම ලිංගතු ආකාරයට අපේ සම්බන්ධතාවය ගනුදෙනුව පවත්වාගෙන යන අතර ගනුදෙනුව කියන්න අවශ්‍යතාවයක් නැහැ. බොහොම හොඳට දායකයා සහ භික්ෂුන් වහන්සේ කියන මේ දෙදෙනා අතර අපිට තියෙන්න ඕනේ සම්බන්ධතාවය නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යාමට අපි හැමෝම කටයුතු කරනවා. ඉතින් ඒක නිසා ඇත්තටම හරිම වැදගත් වෙනවා භික්ෂුන් වහන්සේලාගෙන් අපිට සිදුවන ඒ සමාජීය මෙහෙවර. දැන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම පාඩම තුළ ඉන්න අනතුරුව සඳහන් කරන කාරණාව පිළිබඳව. දැන් අපි දන්නවා මේ ඇවිල්ලා පන්සලක අරලියට යන පුරාණ විහාරාධිපතිව වැඩ සිටිය නායක හාමුදුරන් වහන්සේගේ අපවත් වීම තුළ ඒ අපවත් වීමට සම්බන්ධ වුණු දායක කාරකාදීන්ට කියවීම සඳහා උන්වහන්සේ විසින් සිද්ධ කරන ලද සමාජ මෙහෙවර අඩංගු අත්පත්‍රිකාව තමයි මේ පාඩම තුළ තියෙන්නේ. එතකොට මේ පාඩම තුළ මම එදා සඳහන් කරා එක හාමුදුරු කෙනෙක් නියෝජනය කරලා එක හාමුදුරු කෙනෙකුගේ සමස්ත සංඝ ශාසනය තුළම වික්ෂුන් වහන්සේලා සිද්ධ කරන්නා වූ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කිරීම කරලා තියෙනවා. එතකොට මේ පන්සලේ හාමුදුරුවෝ ගත්තට පස්සේ මේ පන්සලේ හාමුදුරුවෝ මේ සිද්ධ කරන්නා වූ ක්‍රියාකලාපේ මේ සිද්ධ කරලා තියෙන සමාජ මෙහෙවර මම ඔබට පැහැදිලි කරා. හැම පන්සලකින්ම ඒ විදිහටම ඉෂ්ට වෙන්න පුළුවන්. හැබැයි හැම පන්සලකම වික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් හාමුදුරුවෝ කිසියම් මෙහෙවරක් සිද්ධ කරනවා. ඒක ඇවිල්ලා ප්‍රදේශයට අනුකූලව එහෙම නැත්නම් ජනතාව ඉන්න ප්‍රමාණයට අනුකූලව තමයි ඒක සකස් වෙන්නේ. එතකොට පන්සලේ එහෙම නැත්නම් විහාරස්ථානයේ විශාලත්වය සහ ඊට අඩු ප්‍රමාණය වගේ දේවල් හේතු පාදක වෙනවා. සමහරක් වෙලාවට වික්ෂුන් වහන්සේගේ කාර්යභාරය වඩා සාපල්‍යතාවයෙන් සිද්ධ කිරීමට. ඉතින් කොහොම වුණත් සරලම කාරණාව තමයි ඕනම පන්සලක හැම හාමුදුරු කෙනෙක්ම සහ හැම හාමුදුරු කෙනෙක්ම ගිහි ජනතාවට බෞද්ධයන් වන අපට ඒක අබෞද්ධ වෙන්න පුළුවන්, බෞද්ධ අබෞද්ධ ඕනෑම තැනක ඉන්න ජනතාවට උන්වහන්සේගේ සමාජ මෙහෙවර අඩුවක් නැතුව සිද්ධ කරනවා. කිසිදු අඩුපාඩුවකින් තොරව සිද්ධ කරනවා. මේක හරිම වැදගත් දෙයක්. මේක දේශීයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තටම අපි බැලුවොත් වික්ෂුන් වහන්සේගේ කාර්යභාරය දිහා ඇත්තටම අපේ සමස්ත සමාජය තුළම පුදුමාකාර තරම් නායකත්වයක් අපිට භික්ෂුන් වහන්සේලා තුළින් ලැබෙනවා. අපේ ජීවිතේ ගොඩනගා ගැනීමට, අපේ ජීවිතේ සුචරිතවත් කර ගැනීම සඳහා, අපේ ජීවිතය වඩා හොඳින් යහපත් ආකාරයෙන් ගත කිරීම සඳහා පන්සලේ හාමුදුරුවන්ගෙන් ලැබෙන නායකත්වය, ඒ අනුශාසකත්වය, මේ හැමදේම අපිට පුදුමාකාර තරම් වටිනවා. දැන් අපි බලමු. දැන් පහුගිය පාඩම තුළ එහෙම නැත්නම් පහුගිය කොටස තුළ හාමුදුරුවන්ගෙන් සිද්ධ වූ මෙහෙවර පිළිබඳව සාකච්ඡා කිරීමේදී
අපි කතා කරේ අපේ ජීවිතය හා සම්බන්ධ දේවල්. සාමාන්‍ය අපේ ජීවිතය හා සම්බන්ධ දේවල්. ඊට අමතර භික්ෂුන් වහන්සේලා විසින් සිද්ධ කරන්නා වූ සමාජ මෙහෙවරයන් මොනවද? ඒ ක්‍රියාදාමයන් මොනවද? ඔබ දකිනදී සමහරක් වෙලාවට සමහර ගම් පළාත්වල මිනිස්සුන්ට යම් යම් ආකාරයේ මහා මාර්ග සම්බන්ධව ප්‍රශ්න මතුවෙනවා. මහා මාර්ග සම්බන්ධව. එහෙම නැත්නම් ඔවුන්ගේ ගමට ප්‍රතිෂ්ඨ වෙන මාර්ගය හා සම්බන්ධ. ඒ නිසා අපි දාමු මහා මාර්ග කියලා. මහා මාර්ග මේකට ඉතින් ඕනනම් අපිට බොහොම සරල පොඩි පාරවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇලවේලි සකස් කිරීම. ඇලවේලි සකස් කිරීම. ඊට අමතරව තව මොනවාද භික්ෂුන් වහන්සේලාගේ සිද්ධ වන්නා වූ කාර්යභාරය? වැව් පිළිසකර කිරීම. වැව් පිළිසකර කිරීම. ඊට අමතරව මාතෘ නිවාස සාදා දීම. එපමණක් නොවේ. පාසලක් පෙර පාසල් දහම් පාසල් ඊළඟ පිරිවෙන ඒ විතරක්ද? වැඩිහිටි නිවාස ප්‍රමාණයක් තමයි. ආමනද අපිට සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ ආබාධිත ඊට අමතරව රණවිරුවන්ට උදව් උපකාර කිරීම. ශිෂ්‍යාදාන ලබා දීම දුප්පත් දරුවන්ට. ඊට අමතරව තව මොනවද? මෙවැනි ආකාර දේවල් අපිට ඇත්තටම ගන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාගේ සිද්ධ වන්නා වූ සමාජ මෙහෙවර විදිහට. ඒතරට සමහරක් වෙලාවට මම එක මුලින්ම සඳහන් කරේ මේ සියලු කාරණාවන් පන්සල ආශ්‍රිතව සිද්ධ වෙන්න පුළුවන්. අපි සමහරක් වෙලාවට කොළඹ ප්‍රදේශයේ පන්සලකට වැව් පිළිසකර කිරීම, ඇලිවේලි සකස් කිරීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා මේ පාඩම තුළින් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ අපේ මොර දේවතාවුන් වහන්සේලා, ජාතියේ මොර දේවතාවුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලා දෙන්නා වූ සමාජ නායකත්වයේ හරිම ප්‍රබලයි. ඒක සමහරක් වෙලාවට අපිට පේන්නේ නැහැ. කොහොම වුණත් ඇත්තටම දරුවනේ අපේ ජීවිතයක, අපේ සමස්ත සමාජයේම තියෙන ප්‍රබලම ආරක්ෂාව තමයි සිවුර. කහ සිවුර නැතුව මේ කවුරු මොනවා කිව්වත් අපිට කිසිම දෙයක් එහෙම ලේසියෙන් කරනවා කියන එක ලේසි නෑ. සමාජ ඕනෑම රජයක් විසින් සමාජයට යම්කිසි ආකාරයක අනර්ථකාරී ක්‍රියාවක් සිද්ධ කරනවා නම් ඒ අනර්ථකාරී ක්‍රියාව වෙනුවට යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් පාරට බසිනවා නම් ඒ භික්ෂුන් වහන්සේ විසින් නිර්මාණය කරන හඬ ඕනෑම ප්‍රබල රජයක් වටවන්න තරම්, ඕනෑම ප්‍රබල රාජ්‍ය නායකයෙක්ට තමන්ගේ රාජ්‍ය නායක පුටුවෙන් බැහැර කරන්න තරම් අපේ රට තුළ ඕනම රාජ්‍ය නායකයෙකුට, පාලකයෙකුට ඔහුට ඔහුගේ ප්‍රධාන පුටුව අහිමි වෙන්න තරම් ප්‍රධාන හේතුවක් බවට භික්ෂුන් වහන්සේ කාර්යභාරය පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා භික්ෂුන් වහන්සේ නායකත්වය කියන දේ තුළ වෙන උන්වහන්සේලා කරන සමාජ මෙහෙවර සමහරක් වෙලාවට සමහර ගම්වල සමහරක් වෙලාවට ඒ ගමට යන්න තියෙන පාර නිවැරදි ආකාරයෙන් සකස් කරන්න සමහරක් අය වර්තමානයේ ගත්තොත් එහෙම රජීය උනන්දුවක් දක්වන්නේ ඊට අවශ්‍ය කරන සහ රජය හා සම්බන්ධ කරගෙන තියෙන සමහර රාජ්‍ය ආයතන හරහා අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ වෙන්නේ සමහරක් වෙලාවට භික්ෂුන් වහන්සේ මූලිකත්වයේ වෙලා ගමේ මිනිස්සු ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ නැත්නම් සමහරක් වෙලාවට මේ කියන්නේ හාමුදුරුවෝ සඳහා නායකත්වයේ අරගෙන ගමේ තරුණ සමිති, වැඩිහිටි සමිති මේ විදිහට ප්‍රජාව සම්පූර්ණ දැනුවත් කරලා උන්වහන්සේගේ නායකත්වයේ තුල මුළු ගමම එකතු කරලා මිනිසුන්ට
අවශ්‍ය කරන යෑමට අවශ්‍ය කරන මාර්ගය සකස් කිරීම සඳහා උන්වහන්සේ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඇලවේලි. මොකද වැවයි දාගමයි ගමයි පන්සලයි මේක තමයි නිර්මාණය වුණේ. වැවක් නිර්මාණය කරාට පස්සේ ඒ වැවේ තියෙන පස්තික අරගෙන හාරනකොට පස්තික අරගෙන උඩම ප්‍රදේශයේ තමයි පන්සල නිර්මාණය කරේ. පන්සල තුළ තමයි චෛත්‍යය ගොඩ නැගුවේ. එතකොට මේ වැවයි දාගමයි ගමයි පන්සලයි කියන්නේ මෙන්න මේ බද්ද ගහට සහ ගහට පොත්තට ගහ වගේ පුදුමාකාර ඒකාබද්ධතාවයක් තමයි තියෙන්නේ. මේක එහෙම ලේසියෙන් ගලවන්න පුළුවන් හැකියාවක් නැහැ. මෙන්න මේ නිසා එතකොට මේ වැවත් සම්බන්ධ වෙනවා කියලා කියන්නේම අනිවාර්යයෙන්ම කුඹුරු සම්බන්ධ වෙනවා කියන එක. එතකොට කුඹුරු වලට අවශ්‍ය කරන ඇලවේලි සමහරක් වෙලාවට වැව් සමහර වෙලාවට මිනිස්සු අතින් විනාශ වෙන්න පුළුවන්. දැනුවත් හොන දැනුවත්වම. එහෙම නැත්නම් කාලයාගේ ඇවෑමෙන් විනාශ වෙන්න පුළුවන්. සමහරක් අර වර්තමානයේ නම් සමහර වෙලාවට ජනතාව පවතින රජයන් විසින් මේ දේවල් සකස් කරලා දෙයි කියලා විශ්වාසයෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන්. හැබැයි අන්න එහෙම අවස්ථාවකදී බොහෝ වෙලාවට භික්ෂුන් වහන්සේලා මේවට සම්බන්ධ වෙලා උන්වහන්සේගේ නායකත්වයේ තුල උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ මේ සියල්ලම සකස් කරලා ජනතාවගේ ආර්ථික ශක්තිය සුඛිත මුදිත කිරීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන්න පුළුවන් හැකියාව ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙවැනි දේවල් උන්වහන්සේලා පන්සල ආශ්‍රය කරගෙන සිද්ධ වෙනවා. මාතෘ නිවාස ගොඩනැගීම සමහරක් වෙලාවට බොහෝ වෙලාවට ගමේ ගැබිනි මාතාවන්ට ඔවුන්ගේ දරුවන් ප්‍රසූත කිරීමට ප්‍රථමයෙන් අවශ්‍ය කරන බොහෝම දේවල් තියෙනවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට රෝහලට ගිහිල්ලා නොයා ඊට මෙහා කරන්නවන් ප්‍රතිකර්ම අවස්ථාවල දැන් අපි දකිනවා බොහෝ වෙලාවට රජයේ මැදිහත් වෙලා මාතෘ නිවාස සකස් කරලා තිබෙනවා. ඉතින් බොහෝ වෙලාවට පන්සලේ හාමුදුරන්ගේ මූලිකත්වය යම් කිසි දානපතියෙකුගේ සම්බන්ධයක් කළ මෙවැනි ආකාරයේ මාතෘ නිවාස නිර්මාණය කරලා තමන්ගේ ගමේ අනාගත බිහි වෙන දරුවන් ටික ඒ ප්‍රජාව ඒ මානව සම්පත පොඩි කාලේ ඉඳලම ආරක්ෂා කරලා ඉතාම හොඳ දරුවෙක් සමාජයට දායාද කරලා ඒ දරුවන් සමාජයේ හොඳ යහපත් පුරවැසියෙකු බවට පත් කරන්න අවශ්‍ය කරන නායකත්වයේ මේ මාතෘ නිවාස නිර්මාණය කිරීම තුළ ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේ මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට පෙර පාසල්, දහම් පාසල්, පාසල් පිරිවෙන මේ හතරම එක පන්සලක් කේන්ද්‍ර කරගෙන සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එකක් දෙකක් අනිවාර්යයෙන් බොහෝ වෙලාවට පන්සල ආශ්‍රය කරගෙන දහම් පාසලක් නම් තියෙනවාම තමයි. සමහර වෙලාවට අපි දකිනවා පෙර පාසල සහ පිරිවෙන කියන මේ හතරම සමහරක් වෙලාවට බොහෝ වෙලාවට අපිට පන්සල් වල දක්නන්න නොලැබුණා. පන්සල ඇසුරු කරගෙන එතකොට මේ අපේ අපේ මේ පාඩමට සම්බන්ධ අරලේ යන ලොකු හාමුදුරුවෝ පන්සලේ ලොකු හාමුදුරුවෝ මේ හතරටම සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරලා තියෙනවා. එතකොට බලන්න දැන් එකිනෙකට සම්බන්ධ වෙන හැටි මාතෘ නිවාසය සකස් කරලා ගැබිනි මාතාවන්ට අවශ්‍ය කරන සියලුම දරුවන් මෙලොවට බිහි කිරීම සඳහා අවශ්‍ය කරන සුව පහසු දේවල් සෞඛ්‍ය මාර්ගෝපදේශනය වෛද්‍යවරුන් සහ හැදියන් සම්බන්ධ කරගෙන පෞද්ගලික සෞඛ්‍ය සාත්‍ය සේවිකාවන් සම්බන්ධ කරගෙන ඒ තමන්ගේ ගම තුළ තමන්ට සම්පූර්ණ සිව්පසයෙන් උපස්ථාන කරන ගිහියන්ගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් දේවල් වල උන්වහන්සේ සම්බන්ධ වෙලා මෙවැනි ආකාරයේ පහසුකම් ලබා දෙන කටයුතු කරනවා. එතකොට ඒ මාතෘ නිවාස හා සම්බන්ධ වෙලා වඩා නිරෝගීමත් දරුවෙක් බිහි වුණාට පස්සේ මෙලොවට ඒ දරුවාගේ පළවෙනි පාසල බවට පත් වෙන්නේ පන්සලේ පෙර පාසල. එතකොට බලන්න මේ දරුවෝ පන්සල සමග කෙතරම් බද්ධ වෙලා ආගමට දහමට අනුකූලව කටයුතු කරයිද කියලා. අද පාසලකට යවන්න දරුවෙක් පාසලට යොමු කරන්න පුදුමාකාර තරම් තරගයක් තියෙනවා. හැබැයි හාමුදුරුවෝ ගමේ පාසලක් නිර්මාණය කරලා තියෙනවා. මේ නිසා පෙර පාසලෙන් පස්සේ කෙලින්ම දරුවන් යන්නේ පාසලේ ගමේ පන්සල ඇසුරු කරගෙන නිර්මාණය කරලා තියෙන පාසලට. ඒත් එහෙම පාසලට යනවා කියලා කියන්නේ මේ දරුවාගේ ජීවිතය තවදුරටත් ගමත් සමග බද්ධ වෙනවා. පන්සලත් සමග බද්ධ වෙනවා. ඒ වගේම දහම් පාසල. එතකොට සතියේ දවස් 5ම පාසලට යනවා, ඉරිදා නැවත දහම් පාසලට යනවා. මේ හැමතරකම ගත්තට පස්සේ මේ ගිහියාගේ ජීවිතේ ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය කරන පදනම මූලික අත්විවරම බොහොම ශක්තිමත් විදිහට ගොඩනගලා තියෙනවා. ඒ ශක්තිමත් බව තුළ තමයි ඔවුන්ගේ ජීවිතය වඩාත් සාර්ථක කරගන්න පුළුවන් හැකියාව තිබෙන්නේ. එතකොට
මේ පන්සල සමග සම්බන්ධ වෙලා කටයුතු කරන දායක කාරකාදීන්ගේ දරුවෙක් දෙන්නේ මහාන වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රදේශීය උන්වහන්සේ ඉන්න ප්‍රදේශීය පමණක් නෙවෙයි වෙන පිටස්තර පන්සල් වල ඉන්න භික්ෂුන් වහන්සේලා පොඩි හාමුදුරුවෝ වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා හැමෝම ශාසනයේ උරුමකාරය කොටස්කාරය මේ ශාසනයේ ඉදිරි පැවැත්ම සඳහා උන්වහන්සේලාගෙන් විශාල දායකත්වයක් ලබා ගැනීමට අවශ්‍ය කරනවා. එතකොට සමහර වෙලාවට පන්සලේ දරුවෙක් කියන්නේ ගමේ දරුවෙක් පන්සලේ පන්සල තුල මහාන වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ මහාන වෙන දරුවා පන්සල ඇසුරු කරගෙන තියෙන පිරිවෙනේ අධ්‍යාපනය ලැබුණා. එතකොට මේ පන්සල් මේ පිරිවෙන හරහා බිහිවෙන අපේ පොඩි හාමුදුරුවෝ අනාගතයේ ඒ ශාසනික දායාදේ අරගෙන අන්න උන්වහන්සේලා කරන්නා වූ ඒ කාර්යභාරය ඉතාම හොඳට නොකඩී දන්වැලක් ආකාරයෙන් බොහොම ශක්තිමත්ව පවත්වාගෙන යාමට කටයුතු කරනවා. එතකොට මේ අරලියද යන පන්සලේ නායක හාමුදුරුවෝ කළා තියෙන මේ කාර්යභාරය ගත්තට පස්සේ අති විශිෂ්ට මෙහෙවරක් සිද්ධ කරලා තියෙනවා. ඔබ දන්නවා අතීතයේ ගත්තොත් පන්සල ආශ්‍රය කරගෙන තමයි අපේ අධ්‍යාපනය සකස් වුණේ. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ලංකාවටත් කර ගැනීමත් සමගම මිෂනාරී පාසල් මෙහාට හඳුන්වා දීමත් සමගම පිරිවෙන් අධ්‍යාපනය බොහොම ක්‍රමානුකූලව කඩා ගත්තා. ඒ නිසා අපි මේ අධ්‍යාපනයට හුරු වුණා. ඒකට වර්තමානයේ මේ තරඟකාරී අධ්‍යාපන රටාවත් එක්ක සමහරක් වෙලාවට දහම් පාසලට තියෙන ආකර්ෂණය බොහොම අඩු වෙලා තියෙන පුළුවන් සමහර වෙලාවට. ඉතින් කොහොමද අපේ ජීවිතය සකස් කරගන්න ප්‍රබල හේතුවක් බවට දහම් පාසල පත් වෙනවා. සමහර සමීක්ෂණ වලින් කියලා තිනවා හිරගෙදර ඉන්න බොහෝ සිරකාරයන්ගේ ජීවිත බැලුවට පස්සේ ඔවුන් එවැනි ආකාරයේ අපරාධ කරන්න පෙළඹෙන ප්‍රධාන ප්‍රවණතාවයේ බවට පත් වෙලා තියෙන කුඩා කල සිට දහම් පාසල පන්සල ආශ්‍රය නිශ්චය කිරීම අවම වීම සමහරකට පන්සලටවත් නොයෑම වගේ කාරණා වෙන්න පුළුවන්. එතකොට බලුවට පස්සේ අපේ ජීවිතේ වඩාත් සාර්ථක වෙනවා නම් ඒ සාර්ථකත්වයේ හිණිපෙත්ත කරා ගමන් කරන්න පන්සලෙන් ලැබෙනා වූ පිටිවහල අනන්තයි අප්‍රමාණයි. එතකොට පිරිවෙන හරහා බිහි කරන පොඩි හාමුදුරුවෝ අනාගතයේ ලොකු හාමුදුරුවෝ බවට පත් වෙලා මේ උන්වහන්සේ විසින් සිද්ධ කරන්නා වූ මහා මෙහෙවර නැවත නොනැසී පවත්වාගෙන යාමට අවශ්‍ය කරන මඟ පෙන්වීම නායකත්වය ලබා දෙන්න මේ පාසල පෙර පාසල දහම් පාසල පිරිවෙන කියන මෙන්න මේ ස්ථාන හතරම හේතුවක් වෙලා තියෙනවා. එතකොට මේ හරහා බිහිවන්නා වූ පොඩි හාමුදුරුවෝ ඊළඟට අපේ ගැහැණු දරුවන්, පිරිමි දරුවන් මේ සියලුම දෙනාම සමාජයේ වඩා යහපත් හොඳ පුරවැසියෙක් බවට පත් වෙනවා. ඒ පුරවැසියෙක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඒ ගම වඩා හොඳ ගමක් බවට පත් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ජීවිත ධර්මානුකූලව නිවැරදිව වඩා යහපත් ආකාරයෙන් ගත කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. දැන් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් එකපාරටම හාමුදුරුවෝ වැඩිහිටි නිවාසයක් ආරම්භ කරලා තියෙනවද කියලා. සමහරක් වෙලාවට මේ ගමේ නොවන වෙනත් ප්‍රදේශවල සමහරක් වෙලාවට දෙමව්පියන්ට යම් ආකාරයේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවල අසරණ වන්නා වූ යම් ආකාරයේ සමාජයේ සිටින්නා වූ අන්ත අසරණ වැඩිහිටියන්ට ජීවත් වීම සඳහා අන්න උන්වහන්සේ වැඩිහිටි නිවාසයක් පවා සකස් කරලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා සමාජය තුළ විවිධාකාර ආබාධයන් සහිතව ජීවත් වන්නා වූ පිරිස ඉන්නවා. සමහර වෙලාවට මේ පිරිසට නිවැරදි ආකාරයෙන් පිළිසරණක් ලබා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. එතකොට මේ පිළිසරණ තමයි මේ පන්සලේ හාමුදුරුවෝ ආබාධිත නිවාස හරහා ලබා දීලා තිබෙන්නේ. එතකොට රණවිරු එකපාරටම බඩ හිතෙන්න පුළුවන් දැන් යුද්ධයක් යන නිසා රණවිරුවන්ට බුද්ධ උපකාර කරන්න ඕනද කියලා නෑ. අපේ මේ කොවිඩ් ප්‍රසංගතයේ තියෙන තත්ත්වය තුළ ආරක්ෂක හමුදාව ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය කියන මෙන්න මේ ආරක්ෂක හමුදාවන්ගෙන් සිද්ධ වන්නා වූ කාර්යභාරය අනන්තයි අප්‍රමාණයි. ඉතින් ඒ නිසා පැහැදිලිවම ඔවුන්ට අපි උදව් උපකාර කළ යුතුමයි. එතකොට 30 වසරක ශාපලත් යුද්ධය තුළ රණවිරුවන් සිද්ධ කරා වූ මෙහෙය අපිට කියා නිම කරන්න පුළුවන් හැකියාවක් නැහැ. එතකොට අදටත් රණවිරු නිවාසවල ඇස් ඉස්මස් ලේ දන් දීපු රණවිරුව තමන්ගේ ජීවිතයේ තරුණ කාලේ රට වෙනුවෙන් කැප කළා. තමන්ගේ සියලුම ශරීරයේ බොහෝ අවයවයන් අපේ රට වෙනුවෙන් පරිත්‍යාග කළා. සමහරවිට අනන්ත අසරණව රණවිරු නිවාසවල සිටිනා වෙන්න පුළුවන්. එතකොට අන්නේ රණවිරු නිවාසවල සිටිනා වූ රණවිරුවන් දිහා කවුරුත් සමහරක් වෙලාවට බලන්නේ නැත්තම් හමුදාවලත් ඒ ගැන සොයා බලනවා. හැබැයි අන්න අපිට පන්සල් වල හාමුදුරුවෝ බොහෝ වෙලාවට මෙන්න මේ රණවිරුවන් පිළිබඳව සොයා බැලීම කියන එක බොහෝ වෙලාවට සිද්ධ කරන අවස්ථා අපි ඕනෑ තරම් රූප මාධ්‍ය තුල දැකලා තියෙනවා.
ඉතින් ඒක නිසා මේ පන්සලේ අපේ හාමුදුරුවෝ රණවිරුවන්ට ත්‍රිවිධ හමුදාවේ පොලිසිය රණවිරුවන්ට ඔවුන්ට අවශ්‍ය කරන ඒ කාලවකවානු වල අවශ්‍ය කරන්නා වූ යම් ආකාරයක කිහිරි කළු වෙන්න පුළුවන්, රෝද පුටු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඇඳන් වෙන්න පුළුවන්, මෙට්ට වෙන්න පුළුවන්, බෙහෙත් වෙන්න පුළුවන්, වෙන මොනවා හරි ද්‍රව්‍යමය අවශ්‍යතාවය වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වලට අවස්ථාව සලසා දීලා තියෙන උදව් උපකාර කිරීම සඳහා. ඊළඟට ශිෂ්‍යාධාර ලබා දීම. එතකොට මේ ශිෂ්‍යාධාර ලබා දීම කියලා කියන්නේ දුප්පත් අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ අපේ රටේ දක්ෂතා වලින් පරිපූර්ණ දූ දරුවන් සිටිනවා. එතකොට ඒගොල්ලන්ට ඒ දරුවන්ට යම්කිසි කෙනෙක් හොඳ හයියක් වුණොත්, හොඳ අත්වැලක් වුණොත්, හොඳ ශක්තියක් වුණොත් ඔවුන්ගේ අධ්‍යාපන ගමන වඩාත් සාර්ථක කර ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් ඒ නිසා අපේ පන්සලේ මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? ඒ විදිහට ජනතාවගේ ලබන්නා වූ යම් ආකාරයේ ආදාන උපකාර යමක් ලබාගෙන මෙන්න මේ ආකාරයේ ශිෂ්‍යාදාන ලබා දීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරලා තිබෙනවා. අර දුප්පත් දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන ඉදිරි අධ්‍යාපන කටයුතු පාසල් මට්ටමේ සිට විශ්වවිද්‍යාල දක්වා අරගෙන ඔවුන්ගේ ජීවිතය වඩා හොඳ යහපත් එකක් බවට පත් කරගන්න මෙන්න මේ කියන වැඩපිළිවෙල හරහා හැකියාව ලැබිලා තියෙනවා. එතකොට අපිට පේනවා මේ හැම දෙයක් තුළම අපිට දක්නට තියෙන්නේ බලන්න මේ භික්ෂුන් වහන්සේගේ නායකත්වය තුළ මොනතරම් දේවල් සිද්ධ වෙනවාද කියන කාරණා. මම එදා කිව්වා වගේම මව් කුසල පිළිසිඳගත් තැන සිට එහෙම නැත්නම් මෙලොවට බිහි වෙච්ච තැන තිඹිරිගේ සිට මරණයට පත් වුණාට පස්සේ සුසානේ දක්වා කියන මෙන්න මේ අපි ගත කරන්නා වූ මේ ජීවිත කාලය තුළ අතරමඟ හැම අවස්ථාවකදීම අපිට පන්සලේ හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම අවශ්‍යයි. ඒ නායකත්වය අවශ්‍යයි. ඒ මාර්ගෝපදේශනය අපිට අවශ්‍යයි. උන්වහන්සේගේ නායකත්වය තුළ මාර්ගෝපදේශනය තුළ තමයි අපිට අපේ සමාජීය ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. අපේ රට ශ්‍රී ලංකාව මේ දක්වා යම්කිසි ආකාරයකින් සතුරු බුදුරු වලට ආක්‍රමණ වලට යටත් වුණා. ඒ හැම තැනකදීම අපේ රට ආරක්ෂා කරගන්න අපේ රටට වින කරන සමහර පාලකයෝ ඉන්නවනම් ඒ පාලකයන් ඔවුන්ගේ පාලන තන්ත්‍රය තුළින් එළවා දමන්න. වඩා හොඳ පාලකයෝ නැවත පත් කරන්න. වර්තමානයේ නම් අපිට එච්චර සෝවාදී දේවල් අපිට දක්නට නැති වුණත් අතීතයේ සංහාර කළාට ගත්තට පස්සේ වර්තමානත් එහෙම තමයි. අනිවාර්යයෙන්ම පාලකයන් පත් කරන විට පාලකයන් හාමුදුරුවන්ගේ ආශිර්වාදය අරන් තමන්ගේ රාජ්‍ය නායක කුඩුවට ඇවිල්ලා යම් ආකාරයේ අකටයුතුකම් කරනකොට නොගැලපෙන ආකාරයෙන් යම් ආකාරයේ නීති පද්ධති ක්‍රියාත්මක කරනකොට භික්ෂුන් වහන්සේලාගේ හඬ ඒ පැවිදි හඬ ඒ පැවිදි නායකත්වයේ තුල බොහෝ වෙලාවට ඕනෑම රජයක් තමන් විසින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාත්මක කරන්න උත්සාහ කරලද බොහෝ නීති රීති යම් ආකාරයේ අවස්ථාවන් වල නවත්තලා ඔවුන් නිශ්ශබ්දව වැඩ කටයුතු කරන්න පෙළඹෙලා තිබෙනවා. ඉතින් එහෙම ගත්තට පස්සේ අපේ රට ශ්‍රී ලංකාව රටක් විදිහට ගත්තට පස්සේ යම් ආකාරයක ඊටාම හොඳට අපේ ජීවිත ගොඩනගා ගැනීම සඳහා ප්‍රබල නායකත්වයක් අපිට ලබා දෙන භික්ෂුන් වහන්සේලා. මිහිඳු මහ රහතන් වහන්සේ අපේ ලංකාවට වැඩම වීම සමගම තිස්ස රජුරුව රටේ ප්‍රධාන පුරවැසියා බවට පත් වෙලා බුදුදහම වැළඳ ගැනීමත් සමගම මේ රටේ දුප්පත් අහිංසක දෙමාපියන්ගේ දරුවන් මේ ශාසනය තුළ සසුන්ගත වෙලා ඒ සසුන්ගත කිරීම හරහා ගමට රටට කළා තියෙන මෙහෙවර අනන්තයි අප්‍රමාණයි. ඒක සිද්ධ කරා වූ මෙහෙවර පිළිබඳව අපි ඇගීමක් ලක් කළ යුතුයි. ඇගීමකට ලක් කරන්නම ඕනේ. මොකද වික්ෂුන් වහන්සේලා අපේ රටේ සමහර අවස්ථාවන් වල සමහර දේවල් වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිත ප්‍රවාහ පරිත්‍යාග කරලා තිබෙනවා. කොහොම සරලව ගත්තොත් එහෙනම් කුඩාපොළ හාමුදුරුවෝ කියලා කියන්නේ එවැනි වීරවරයෙක්, එවැනි හාමුදුරන් වහන්සේ නමක්. ඒ නිසා වික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාපටිපාටිය ගත්තට පස්සේ අපිට විවිධ තලවල අපිට සාකච්ඡා කරන්න පුළුවන්. සමාජීය වශයෙන් ඊළඟට ආර්ථික වශයෙන් මේ සෑම තැනකදීම අපේ හාමුදුරන් වහන්සේලා අපිට ලබා දෙන මඟ පෙන්වීම, හාමුදුරුවෝ අපිට ලබා දෙන මාර්ගෝපදේශකත්වයේ හාමුදුරුවෝ විසින් සිද්ධ කරනා නායකත්වයේ අපි අගය කළ යුතුමයි. අපි අගය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා දරුවනේ පන්සල සමග අපේ බද්ධ වීම කියන එක කිසි දවසක වෙන් කරන්න පුළුවන් සම්බන්ධයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ අපි සමහර කලාවට දකින අද වර්තමාන සමහර සමාජ මාධ්‍ය හරහා යම් ආකාරයේ හාමුදුරුවෝ විවේචනය කරන දේවල් තියෙනවා. ඉතින් ඒ කියන්නේ එක්කෙනෙක් අර මේ
එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණු මරන්නේ වගේ අපිට එක භික්ෂුන් වහන්සේ කෙනෙක් සිද්ධ කරන්නා වූ යම් වැරැද්දක් මොනවා හරි ප්‍රශ්නයක් මුල් කරගෙන අපිට සමස්ත සංඝ ශාසනයෙන් අපිට චෝදනා කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒක නිසා ඕනතරම් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. හාමුදුරුවෝ වර්තමාන යම් යම් ආකාරයේ වැරදි සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා සිවුර දරාගෙන ඒ සිවුර තුළ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාවට මඟ පෙන්වීම සඳහා සිද්ධ කරන්නා වූ කාර්යභාරය අපිට වචනයෙන් කියා නිම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඇත්තටම ගත්තොත් මේ හාමුදුරුවෝ මේ හැම දෙයක්ම උන්වහන්සේලාගේ ළමා කාලේ, තරුණ කාලේ මේ හැම දෙයක්ම කැප කරලා අපේ ජීවිත ගොඩනගා ගැනීම සඳහා සිද්ධ කරන්නා මඟ පෙන්වීම තුළ අපිට පුළුවන් ආකාරයට සිව්පසෙන් අපි උපස්ථාන කරන්නට ඕනේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිරන්පස කියන මෙන්න මේ සිව්පසෙන් අපි උපස්ථාන කරන්න ඕනේ. අසනීපයක් වුණත් හොයලා බලන්න ඕනේ. අපිට අසනීපයක් වුණාට පස්සේ ළඟට ඇවිල්ලා පිළිත් කියලා ආශිර්වාද කරන හාමුදුරුවන්ටම අසනීපයක් වුණාට පස්සේ අපි ගිහින් උන්වහන්සේගේ සප දුක් හොයලා බලලා අපි කටයුතු කරන්නට ඕනේ. ඉතින් ඒ වගේම අපිට ඕනෑම අවස්ථාවක අපේ ජීවිතයේ සුභවාදී සුභ කටයුත්තක් කරන හැම තැනකදීම හාමුදුරන් වහන්සේලා අපිට මඟ පෙන්වීම කරලා ඒ මඟ පෙන්වීම තුළ අපිට ආශිර්වාද කරනවා වගේම අපටත් හැකියාව දෙන්න ඕනේ හාමුදුරන් වහන්සේලාගේ ජීවිතවලට සම්බන්ධ වෙලා අපිට අපෙන් කරන්න යුතුකම සිද්ධ කරන්න. ඉතින් ඒක නිසා නමදිම වගේම මහා සංඝරෝණා කියන මේ පාඩම තුළ ගිහියන් විදිහට අපි භික්ෂුන් වහන්සේලාට සිද්ධ කරන්නා වූ කාර්යභාරය විශේෂයෙන්ම අවබෝධ කරගෙන භික්ෂුන් වහන්සේලා විසින් සමාජයට සිද්ධ කරන්නා වූ මෙහෙවර පිළිබඳව බොහොම ගෞරවාන්විත භාවයෙන් යුක්තව ක්‍රියා කරලා ඒ උන්වහන්සේ සිද්ධ කරන්නා වූ කාර්යභාරය පිළිබඳව ඉතාම හොඳ ඇගීමකට ලක් කරලා උන්වහන්සේලාගේ මඟ පෙන්වීම තුළ අපේ ජීවිත ගොඩනගා ගැනීමට වැඩ කටයුතු කරන එක තමයි අත්‍යවශ්‍යම සිද්ධ කරන්න ඕනේ. ඒක තමයි අතර මේ පාඩම තුළ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන් හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. හාමුදුරන් වහන්සේලා අපේ සමාජයට සිද්ධ කරන්නා වූ මෙහෙවර අනන්තයි අප්‍රමාණයි. ඒ මෙහෙවර පිළිබඳව අපි අවබෝධ කරගෙන කටයුතු කරන්න. තව මේ පාඩමේ ඊට පස්සේ ඔබට විභාගයට සිද්ධ එන සමහර ප්‍රශ්න පිළිබඳව අපි ඊළඟ පාඩමේ සාකච්ඡා කරමු. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.